ඔන්න අපි යන්නේ ඊළඟ මාතෘකාවට ත්‍රිකෝණයක බාහිර කෝණ. ත්‍රිකෝණයක බාහිර කෝණ දැන් අපි කලින් කතා කරා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අංශක 180ක් වෙනවා කියලා නේද? ඒ අභ්‍යාසය තියෙන ඔක්කොම ගණන් හැදුවා අපි. දැන් යන්නේ අපි ත්‍රිකෝණයක බාහිර කෝණ ගැන කතා කරන්න. දැන් මෙතනදිත් ඔයගොල්ලන්ට ප්‍රවත් ප්‍රමේයක් මුණ ගැහෙනවා. අපි බලමු මොනවද මේ බාහිර කෝණ ගැන කතා කරන්න කියලා. දැන් මේ තියෙන ABC කියලා ත්‍රිකෝණයක්. දැන් අපි දන්නවා මේ තියෙන අභ්‍යන්තර කෝණයක්, මේ තියෙන අභ්‍යන්තර කෝණයක්, මේ තියෙන අභ්‍යන්තර කෝණයක්. ඒක බාහිර කෝණයක් ගන්න ඕන නම් අපි මේ ත්‍රිකෝණයේ පාද තුනෙන් එකක් මෙන්න මේ විදිහට දික් කරනවා. දැන් මෙතන මේ BC කියන පාදය D දක්වා දික් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ලැබෙන කෝණය තමයි අපි හඳුන්වන්නේ බාහිර කෝණ කියලා. මේ ඔයගොල්ලෝ විස්තර කියව ගන්න. මෙන්න මේ ලැබෙන කෝණය අපි හඳුන්වනවා බාහිර කෝණය කියලා. හරිනේ? එතකොට මේ පාදයක් දික් කරොත් මේ BC පාද දික් කරාම මෙන්න මේ ACD බාහිර කෝණය ගන්න පුළුවන්. ඒ විදිහට මට මේ ත්‍රිකෝණයේ මේ පාද දික් කළා ඕනනම් නැත්නම් මේ පාද මේ පැත්තට දික් කළා මෙතනින් බාහිර කෝණයක් එම නැත්නම් මේ පාදේ මෙහෙම දික් කළා මෙතනින් බාහිර කෝණයක් ඕන විදිහට බාහිර කෝණ ගන්න පුළුවන්. හරිනේ? ඔන්න ඔය විදිහට බාහිර කෝණයක් ලබා ගන්න පුළුවන් ත්‍රිකෝණයක පාද එකම අතර දික් කළා. දැන් මෙතන මෙහෙම ත්‍රිකෝණයක් ඇඳුත් මම මේ පාද දික් කරාම මෙතන බාහිර කෝණ. මේ තුනම දික් කරන්න ඕනේ නැහැ එකයි දික් කරන්න ඕනේ ඈ. ඒකට දැන් මේ පාද දික් කරා නම් මෙතන බාහිර කෝණ. හරි? මෙයා දික් කරා නම් මෙතන, මෙයා දික් කරා නම් මෙතන බාහිර කෝණේ. මෙයා දික් කරා නම් අන්න ඔතනින් බාහිර කෝණයක් ගන්න පුළුවන්. ඒතකොට මේ පාද තුනම දික් කරන්න අවශ්‍ය නැහැ. අපේ පාඩම සඳහා එක බාහිර කෝණයක් ගත්තාම ඇති. හරි? අපි මේ කතා කරන්න යන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණයි අභ්‍යන්තර කෝණයි අතර තියෙන සම්බන්ධයක් ගැන. හරි? ඒකට මේ ත්‍රිකෝණයක එක පාදයක විතරක් පාද දික් කරලා බාහිර කෝණයක් ලබා ගත්තාම ඇති. හරි. දැන් මෙන්න මෙතන මේ ABC ත්‍රිකෝණයේ BC පාදයේ D දක්වා දික් කළා. ඔන්න අපි බාහිර කෝණයක් කරන් තිනවා ACD කියලා. දැන් මෙන්න මේ බාහිර කෝණයට අණුව ගත්තොත් මෙන්න මේ බාහිර කෝණයට අණුව ගත්තොත් මෙන්න මේ තුන්දෙනා හඳුන්වන විදිහ අපි බලමු. මේ යාගේ අනිත් පැත්ත තියෙන මේ කෝණය අපි හඳුන්වන්නේ බද්ධ කෝණය කියලා. කියන්නේ ACD ගේ බද්ධ කෝණය තමයි මේ තියෙන්නේ. එතකොට මේ දෙන්න අපි හඳුන්වන්නේ බද්ධ නොවන. දැන් මෙයාගේ බද්ධ කෝණෙ නෙමෙයි තියෙන්නේ. බද්ධ කෝණ හඳුන්වන්නේ එකම ශීර්ෂයක් තියෙනවා, පොදු බාහුවක් තියෙනවා, පොදු ශීර්ෂයක් තියෙනවා, පොදු බාහුව දෙපැත්තම කොන් දෙක පිටන්නේ. අපි වොන්කට කියනවා බද්ධ කෝණ කියලා. ඒකට මේ බාහිර කෝණයට අදාළ බද්ධ කෝණය තමයි මේ තියෙන්නේ. මේ දෙන්න අපි හඳුන්වනවා බද්ධ නොවන අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා. පැහැදිලිද? දැන් මේ බාහිර කෝණයට අනුව මේ කෝණ අපි අඳුර ගන්නවා. එතකොට මේ අභ්‍යන්තර කෝණය හඳුන්වන්නේ කොහොමද? මේ බාහිර කෝණේ බද්ධ කෝණය. එතකොට මේ දෙන්න අපි හඳුන ගන්නවා මේ බාහිර කෝණයට බද්ධ නොවන අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා. මොනවා කියලාද කියන්නේ? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. දැන් අපිට වැදගත් වෙන්නේ මේ පාඩමේදී අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ බාහිර කෝණයයි මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි. මොකද මෙන්න මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මෙන්න මේ බාහිර කෝණයයි මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි අතර තියෙනවා පොඩි සම්බන්ධයක්. අන්න ඒක හොයාගන්නයි යන්නේ. ඒකට අඳුර ගන්න පුළුවන් නේ. එතකොට මේ බාහිර කෝණය ගත්තොත් ඒ බාහිර කෝණයට අනිත් පැත්තෙන් ඉන්නේ එයාගේ බද්ධ කෝණය. එයා නෙවෙයි අනිත් කෝණ දෙක අපි හඳුන්වනවා මේ බාහිර කෝණයට අදාළ ත්‍රිකෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා. හරිනේ? එහෙනම් මේ ACD කියන බාහිර කෝණයට අදාළව මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ CAB කෝණයයි ඊළඟට ABC කෝණය. එහෙනම් අපි ඊළඟට බලමු පොඩි ඇක්ටිවිටීස් කරලා කීපයක් කරලා මොකද්ද මේ දෙන්න අතර සම්බන්ධය කියලා. ඊට කලින් අපි මේ ගැන තවදුරටත් කතා කරමු. ඇයි? අපිට මේ පාදේ විතරක් නෙවෙයි දික් කරන්න පුළුවන් ඕනනම් මෙයක් දික් කරත හැකි. දැන් මෙතනින් ගමු අපි. මේ රූප සටහන පේනවනේ ඔයගොල්ලන්ට නේ. හරි. බාහිර කෝණේ මෙයා නම් මෙයා තමයි මේ දෙන්න තමයි මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. බාහිර කෝණේ මෙයා නම් බාහිර කෝණේ මෙන්න මෙයයි තමයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක.
බාහිර කෝණේ මෙයා නම් කෝ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මේ දෙන්න. බද්ධ කෝණේ නෙමෙයි අනිත් කෝණ දෙක තමයි අභ්‍යන්තර සම්මුඛ කෝණ වෙන්නේ. හරිනේ. දැන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයයි ඒ බාහිර කෝණයට අනුරූප අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි අඳුර ගන්න පුළුවන් නේ හැමෝටමනේ. ඔන්න ඔය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයයි ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි අතර තියෙන සම්බන්ධයක් තියෙනවා. අපි ඒක ක්‍රියාකාරකම් ඇසුරෙන් දැන් ඉගෙන ගමු. එහෙනම් අපි ක්‍රියාකාරකම් ඇසුරෙන් ඉගෙන ගන්න යන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයත් ඊට පස්සේ යාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකත් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා ඒ සඳහා කරන ක්‍රියාකාරකම එක. හරි. ඔගොල්ලොත් මේක කරා. ඉස්සෙල්ලම අපි මේ ත්‍රිකෝණයේ පාද තුනෙන් කැමති එක පාදයක් දික් කරගන්න. මොකද අපිට බාහිර කෝණයක් ලබා ගන්න එපා. එහෙනම් බාහිර කෝණයක් ලබා ගන්න අපි මේ පාද තුනෙන් කැමති පාදයක් දික් කරනවා. මම මෙන්න මේ පාදේ මෙන්න මේ පැත්තට දික් කරනවා. ඔන්නම දික් කරනවා. හරිනේ. මෙන්න එතකොට එන බාහිර කෝණ. ඔන්න බාහිර කෝණ මම ලකුණු කරා. දැන් ලකුණු කරගන්න මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මේ කවුද? මෙයාගේ බද්ධ කෝණ. බද්ධ කෝණේ නොවන අනිත් දෙන්න තමයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. මෙන්න තියෙනවා. ඔන්න මම ලකුණු කරා මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් මෙන්න බාහිර කෝණේ මෙන්න යාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. දැන් මේගොල්ලෝ අතර තියෙනවනේ සම්බන්ධයක්. අපි මොකද්ද බලමු මේ සම්බන්ධය? අන්න ඒක හොයාගන්න අපි මේ බාහිර කෝණයයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි මනිමු කෝණමානයක් අරගෙන. මෙන්න මං ඉස්සෙල්ලම බාහිර කෝණේ මනිනවා. මෙන්න මේ විදිහට කෝණමානෙ තියලා බාහිර කෝණේ මනිනවා. බලමු 90යි 100යි 110යි 120යි 125ක් තියෙනවා මෙතන. 125යි අංශක. ඔන්න මම ලිව්වා. මම එක අභ්‍යන්තර සම්මුඛ කෝණිකුත් මනිනවා. මෙන්න කෝණමානි භාවිතා කළා. මම එක අභ්‍යන්තර සම්මුඛ කෝණයක් මනිනවා 20යි 30යි 40යි 50යි 58ක් වගේ තියෙනවා. ඒ කෝණේ තියෙනවා අංශක 58ක් වගේ. 58යි කියලා මම දානවා. දැන් මම මේ කෝණෙත් මනිනවා. ඔන්න කෝණමානෙ මේ විදිහට තියාගන්න. හරියටම ස්ථානගත කරන්න ඕන කෝණමානෙ. මනින්න උගන්නලා තියෙනවා. ඔන්න කෝණමානෙ තියාගෙන මම ඒකත් මනිනවා. 10 20 30 40 50 60 මෙතනට 60යි නේ 65යි 67ක් තියෙනවා. එතනට 60යි 65යි 67යි. එහෙනම් මෙයා ඉන්නවා 67ක් අංශක. 67ක්. දැන් මොකද්ද තියෙන සම්බන්ධය? මම මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු කරනවා. මෙයා ආවේ 58යිනේ. මෙයා ආවේ 67යි. මේ දෙන්න එකතු කරනවා. 8යි 7යි 15න් 5 එකක් ඉතිරි. 5යි 1යි 6යි 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 12යි. මොකද උනේ? මොකද්ද දැක්කේ? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව බාහිර කෝණයගේට මොකද වෙන්නේ? සමාන වෙනව නේද? සමාන වෙනවා. අන්න එහෙනම් අපි ක්‍රියාකාරකමෙන් දැක්ක දේ තමයි මේ. එතකොට මේ එක පාදයක් නෙමේ දික් කරේ. ඊළඟට මේ පාදෙ දික් කළා මේ බාහිර කෝණට මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක ගත්තා. මේ පාදෙ මෙහෙම දික් කළා මේ බාහිර කෝණ ලකුණු කළා මේ අභ්‍යන්තර කෝණ දෙක අරගත්තත් ඔය සම්බන්ධය අපිට දකින්න පුළුවන් වෙයි. ඒක ඉතින් කරලා බලන්න ඕන. හරි? අපි දෙවෙනි ක්‍රියාකාරකමිනුත් බලමු මේ වගේ සම්බන්ධයක් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. මම කරන්න යන්නේ ක්‍රියාකාරකම දෙක. මම කාඩ්බෝඩ් කෑල්ලකින් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් කපාගෙන ඒකේ එක පාදයක් දික් කළා. මෙන්න එයාගේ බාහිර කෝණේ ලකුණු කරලා තියෙනවා. හරිනේ? එතකොට මේ තියෙන්නේ මේ පාදයක් දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණේ මේ බාහිර කෝණට අදාළ බද්ධ කෝණේ තමයි මේ පැත්තේ තියෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ දන්නවා මේ බාහිර කෝණට අනුරූප අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තමයි මේ තියෙන්නේ. දැන් අපි කලින් ක්‍රියාකාරකම එකේදී දැක්ක මේ දෙන්නගේ එකතුව මෙයාට
සමානයි කියලානේ මැනලා බැලුවාම බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ දෙකයි මැනලා බැලුවා. එකල අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුව ගත්තාම මේක බාහිර කෝණයක් ගේට සමානයි කියලා අපි දැක්කා. දැන් මේ ක්‍රියාකාරකමෙනුත් අපි එන්නේ වගේ එකක් තමයි කරන්න යන්නේ. හරි. මම මෙන්න මේ අභ්‍යන්තර කෝණ දෙක කපා ගන්නවා. මෙන්න මේ විදිහට මම කපා ගන්නවා මේ අභ්‍යන්තර කෝණ දෙක. කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක ඔන්න එකක් කපා ගත්තා. මම මේකට එක කියලා දාන්නම්. මේකත් කපා ගන්න. ඔන්න ඔහම අනිත් අභ්‍යන්තර සම්මුඛ කෝණය ඔන්න ඔහම කපා ගන්න. මම මෙයාට දෙක කියලා දාන්න. දැන් මොකද්ද කරන්න ඕනේ ඊළඟට මේ දෙක සමානද කියලා බලන්න. මම මේ දෙක කියන කෝණේ ගෑනලා මෙන්න මෙතනට ඔහම සෙට් කරනවා. එක කියන කෝණෙත් ඔන්න ඔහම ගෑනලා සෙට් කරනවා. පේනවනේ? දෙකත් ඔන්න ඔහම තියෙනවා. පේනව නේද? මේක නෝම කිව්වා මෙන්න දෙකත් මොකද වෙන්නේ? සමානයිනේ. අර බාහිර කෝණය සම්පූර්ණයෙන්ම වැහෙනව නේද මේ දෙන්න මෙහෙම තියෙනකොට මේ හරිනේ. දැක්ක නේද? එහෙනම් ඒ ක්‍රියාකාරකමිනුත් පේනව නේද හැමෝටම? මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව බාහිර කෝණයගේට සමා නොවෙනවා කියලා ඔන්න ඒ ක්‍රියාකාරකමිනුත් අපිට පේනවා. එහෙනම් ඉස්සෙල්ලා අපි මැනලා බැලුවා. එතෙන්දිත් අපි දැක්කා බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. මෙන්න දෙවෙනි ක්‍රියාකාරකම. මෙතෙන්දිත් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව බාහිර කෝණයට සමාන වෙනවා. ඕගොල්ලොත් මේක කරලා බැලුවා. හරි. එහෙනම් මටත් පෙවුණා ඕගොල්ලන්ටත් පෙවුණා. මොකක්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වෙනවා කියන්නේ. එහෙනම් මේක අපි හැමෝටම මේ ක්‍රියාකාරකමින් දැක ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මේක සෑම විටම සත්‍ය වන දෙයක්. ඕනම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වෙනවා. ඕගලන්ට මේ ක්‍රියාකාරකම ඕගලන්ගේ කැමති ආකාරවලට කරලා බලන්න පුළුවන්. දැන් මෙතන මේ මම මේ ක්‍රියාකාරකම කරනකොට මේ පාදෙ විතරයි දික් කරේ. ඕගොන්ට මේ පාදෙ දික් කළා මේ දෙන්න මැල්ල බලලා මේත් එක්ක මැච් කරන්න පුළුවන්. ඊළඟට මේ පාදෙ දික් කළා මෙතන බාහිර කෝණය අරගෙන මේ දෙන්නගේ එකතුවට මෙයා සමාන වෙනවද කියලා බලන්න පුළුවන්. නේද? එකම ත්‍රිකෝණේ ක්‍රියාකාරකම් තුනක් කරන්න පුළුවන්. මේ පැත්ත විතරයි බැලුවේ මෙහෙම දික් කළා බලන්න පුළුවන්. මෙයා මෙහෙට දික් කළා කැමති අතකට එක පාදයක් කැමති අතකට දික් කළා බාහිර කෝණයයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙ අරගෙන ඔගොන්ට ක්‍රියාකාරකම කරන්න පුළුවන්. ඒ කොහොම කරත් ඔබට පේන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට මොනව වෙනවා කියලාද? සමාන වෙනවා කියලා. ඉතින් මෙන්න මේක සෑම විටම සත්‍ය වන නිසා ගණිතයේ මේක ඉදිරිපත් කරලා තියෙනවා දරුවනේ ප්‍රමේයක් විදියට. ප්‍රමේයක්. සෑම විටම සත්‍ය වන ප්‍රකාශය. අපි ප්‍රමේයන් කියලා හඳුන්වන්නේ මේක ප්‍රමේයක් කියලා හඳුන්වලා දීලා තියෙනවා ගණිතේ. මේ ප්‍රමේයට අදාළ ක්‍රියාකාරකම් තමයි අපි මේ කරේ. ඔන්න අපි ක්‍රියාකාරකම් මැසුරින් සත්‍යාපනය කරගත්තා මේක සෑම විටම සත්‍ය වන ප්‍රකාශයක් කියලා. මේක අපි ඉදිරිපත් කරනවා ප්‍රමේයක් විදියට. දැන් අපි බලමු ඒ ඉගෙනගත්ත ප්‍රමේය භාවිතා කරලා ගණන් කීපයක් හදන ආකාරය. දැන් අපි දැක්කා ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි ක්‍රියාකාරකම් දෙකක් කරා. ඕගොල්ලෝ ක්‍රියාකාරකමක් කරා. ඒ අනුව අපි දැක්කා. දැන් මෙම ප්‍රමේය ඇසුරෙන් ගැටලු විසඳන අයුරු නිදසුන් මගින් විමසා බලමු. අපි ඉස්සෙල්ලා පොතේ තියෙන නිදසුන් කීපයක් බලමු. නිදසුන් 1 මෙන්න මේ විදිහට රූප සටහන දීලා තියෙනවා. මෙතන කෝණයේ අංශක 90ක් කියලා දීලා තියෙනවා. මෙතන කෝණයේ අංශක 25ක් කියලා දීලා තියෙනවා. මෙන්න මෙයා හොයන්න ඕනේ. එහෙනම් දරුවනේ අපි මේ වගේ ගාණක් හදනකොට හොඳින් S2 ඇරලා මේ රූප සටහනේ තියෙන දත්ත අධ්‍යයනය කරන්න ඕනි. දැන් මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාද දික් කරලා තියෙනවා මෙන්න බාහිර කෝණ. දැන් අපි බලන්න ඕනි මේ එහෙනම් මේ කවුද? එයාගේ අභ්‍යන්තර මේ එයාගේ බද්ධ කෝණේ. එයාගේ බද්ධ කෝණේ.
එහෙනම් මෙන්න තියෙනවා මේ බද්ධ කෝණේ ඇරුණාම අනිත් දෙන්න තමයි යාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ. බද්ධ කෝණේ ඇරුණාම අනිත් කෝණ දෙක තමයි මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ. අන්න එහෙනම් අපි ප්‍රමේයද ඉගෙන ගත්තේ මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව මෙන්න මේ බාහිර කෝණයට සමානයි කියලා. එහෙනම් මෙන්න මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන නිසා අපිට x වලාගේ හොයන්න පුළුවන් 90 එකතු කිරීම 25 එන x වලාගේ එනවා 115ක් කියලා. අපි යන් දෙවනි උදාහරණයට නිදසුන අංක 2 දී ඇති රූපේ x හා y ලෙස දක්වා ඇති කෝණවල විශාලත්ව සොයන්න. මෙන්න රූප සටහන මෙතන 150ක් කියලා දීලා තියෙනවා. මෙතන කෝණේ අංශක 120ක් කියලා දීලා තියෙනවා. මෙතන y කියලා දීලා තියෙනවා. මෙතන x කියලා දීලා තියෙනවා. වැදගත්ම දත්තයක් තියෙනවා. මේ රේඛාව සමාන්තරයි මෙන්න තීරයක් රේඛාව. හරිනේ. එහෙනම් අනිවාර්යෙන් මේකාන්තර කෝණ, මිත්‍ර කෝණ, අනුරූප කෝණ මේකේ තියෙන්න පුළුවන්. අපි බලමු. ඉස්සෙල්ලම අපි බලමු කොහොමද x වලගේ හොයාගන්නේ. මේ x නිකම් වෙනවා මේ සමාන්තර රේඛා දෙකක් මෙන්න තීරයක් රේඛාව ඉංග්‍රීසි කැපිටල් C අකුර පේනවද මෙතන? මේ තියෙන C අකුර මේ පෙන්නන්නේ මම. එහෙනම් මේ දෙන්නගේ එකතු අංශක 180යි නේ. මේවට අපි කියන්නේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ යුගලය පරිපූරක වෙනවා. එහෙනම් මේ දෙන්න 180යි. එහෙනම් x ධන 150 සමාන 180යි. මිත්‍ර කෝණ පරිපූරක නිසා එහෙනම් x කෝණයේ අගය එනවා අංශක 30ක් කියලා. ඔන්න එහෙනම් x හොයාගත්තා අපි අංශක 30ක් කියලා. දැන් අපි හොයාගන්න ඕනේ y කෝණයේ අගය. කාගේද අගයද හොයාගන්න ඕනේ? y කෝණයේ අගය හොයාගන්න ඕනේ. මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මේ CQP කියන ත්‍රිකෝණය ගත්තොත් මෙතන තියෙනවනේ බාහිර කෝණයක් මේ y කියලා. එයාගේ අභ්‍යන්තර කෝණ තමයි මේ තියෙන්නේ. ඒකට මේ දෙන්න කවුද? මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. දැන් අපි මෙයක් දන්නවා මෙයක් දන්නවා. එහෙනම් මෙයාගේ විශාලත්වයට මේ දෙන්නගේ ඓක්‍ය සමානයි. මොකද මේ බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන නිසා ඔන්න අපි හොයනවා y සමානයි 30 එකතු කිරීම 20 y වලාගේ අංශක 50යි. y වලාගේ හොයාගන්න තව ක්‍රම තියෙනවා ඈ. මෙන්න අපිට තුන්වෙනි ගානක් විදිහට මේක දීලා තියෙනවා. හරි. බාහන මේ රූප සටහන ත්‍රිකෝණයක් තියෙනවා. අභ්‍යන්තර කෝණ දෙකක අගයන් දීලා තියෙනවා. මෙතන x සහ y කියලා කෝණ දෙකක් තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද හොයන්නේ කියලා. එහෙනම් මෙන්න මේ y කියන්නේ මේ පාදයේ දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණෙනේ. එහෙනම් මේ තියෙන්නේ මෙයාගේ බද්ධ කෝණේ. එහෙනම් මේ දෙන කවුද? මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකනේ. අන්න අඳුර ගන්න එක තමයි වැදගත්ම. මේ බාහිර කෝණ නම් මේ තියෙන්නේ බද්ධ කෝණ නම් මේ තියෙන්නේ මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් y වලාගේ නිකම්ම හොයාගන්න පුළුවන් 55 එකතු කිරීම අංශක 60. එහෙනම් y සමානයි අංශක කීයද? 5යි 5යි 11යි අංශක 105යි. එහෙනම් ඔන්න මම y කෝණය අගේ හොයාගත්ත අංශක 115යි කියලා. දැන් මම x කෝණය අගේ හොයාගන්න ඕනේ. මෙතනත් බලන්න මේ රේඛාව සමාන්තරයි කියලා දීලා තියෙනවා. මෙතන තීරයක් රේඛාවක් තියෙනවා. එහෙනම් මේ තියෙන මිත්‍ර කෝණ නේද? x සහ y කියන්නේ මිත්‍ර කෝණ යුගලයක්. මිත්‍ර කෝණ පරිපූරක නිසා මට x වලාගේ හොයන්න පුළුවන් මේ දෙන 180යි නේ. එහෙනම් 180 අඩු කිරීම 115. එහෙනම් x සමානයි බිඳුවෙන් 5ක් ගියාම 5යි. මෙතන තියෙන්නේ 17යි. 17න් 11ක් අඩු කරාම 6යි. එහෙනම් x කෝණය අගේ එනවා අංශක 65ක් කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි ඉගෙන ගත්ත ප්‍රමේය භාවිතා කළා. දැන් අත්‍තරම අපිට ප්‍රමේයන් දෙකක් තියෙනවා. එකක් තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3.180යි කියන එක. අනිත් එක තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි කියන එක. මීට අමතරව අර මීට කලින් ඉගෙන ගත්ත සමාන්තර රේඛා ආශ්‍රිත පාඩමේ ඒ ඉගෙන ගත්ත ප්‍රමේයනුත් අපි ගණන් හදන්න භාවිතා කරනවා. ඒ තමයි ජ්‍යාමිතිය ස්වභාවය. මීට ඉහත ඉගෙනගත් සියලුම දේවල් අපි භාවිතා කරනවා ගණන් හදද්දී. හොඳයි එහෙනම් අපි අභ්‍යාසයට ගිහිල්ලා බලමු කොහොමද මේ අභ්‍යාස තියෙන ගණන් හදන්නේ කියලා. මෙන්න අභ්‍යාස මාලාවේ දෙවෙනි ගාන. පළවෙනි ගාන මම නිකම්ම වුව එක පොඩි ගානක් හින්දා පහත දැක්වෙන එක් රූපයේ ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති කෝණවල විශාලත්ව සොයන්නලු. ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වලා තියෙන කෝණවල විශාලත්වයන් සොයන්නලු. අපි එහෙනම් බලමු දෙවෙනි ගානේ පළවෙනි කොටස. මෙන්න පාදයේ දික් කරලා තියෙනවා. මෙන්න බාහිර කෝණේ හරියටම බලන්න ඕනේ මේක. මෙන්න බද්ධ කෝණේ මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් මේ දෙන්නගේ ඓක්‍ය මෙයාට
සමාන වෙනවා. අපි එනවා ලියනවා සමීකරණයක් x සමානයි 70 එකතු කිරීම 53. එහෙනම් x වල ගේනවා 3යි 7යි 5යි 12. අංශක 123. ඊළඟ රූපේ බලන්න. මෙන්න බාහිර කෝණේ මෙන්න බද්ධ කෝණේ එහෙනම් මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් මේ දෙන්නගේ ඓක්‍ය මෙයාට සමාන වෙනවා. එහෙනම් අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. අංශක 75 එකතු කිරීම a සමානයි අංශක 138යි. දෙපැත්තෙන්ම අපි 75 75 අඩු කරමු. ඕනනම් එක පෙන්නමු. සමානයි 138 අඩු කිරීම 75. එහෙනම් a සමානයි 8න් 5ක් අඩු කරාම 3යි 13න් 7ක් ගියාම 6යි. එහෙනම් ඒ වලගේ අංශක 83ක් කියලා ඔන්න අපිට එනවා. හරිනේ. ඊළඟට අපි හදමු තුන්වෙනි කොටස. මෙයා අංශක 90යි නේ. එහෙනම් මෙයාත් කීයද අංශක 90යි. ඔන්න අපි ඒක නිකම්ම දත්තයක් විදිහට ලකුණු කරගත්තා. එහෙනම් මෙන්න බාහිර කෝණේ මෙයාත් බාහිර කෝණයක් තමයි ඈ. මෙයා 90 නිසා මෙයා 90යි. එහෙනම් මෙන්න බාහිර කෝණේ මෙන්න යාගේ බද්ධ කෝණේ එහෙනම් මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් m ගේ අගය හොයන්න පුළුවන් m සමානයි අංශක 50 එකතු කිරීම අංශක 90. එහෙනම් m සමානයි අංශක 140යි කියලා ඔන්න අපිට එනවා. ඊළඟට අපි හදමු මේ ගාන. ඒ කෝණයේ අගේ නිකම් හොයාගත හැකි නේද? පරිපූරක බද්ධ කෝණ එහෙනම් 180න් අඩු කරනවා 135ක් ඒවා හදලා පෙන්නන්න. ඒ සමානයි අංශක 45යි. මේවා දැන් සාමාන්‍ය දේවල් ඈ. ඔන්න ඒ හොයාගත්ත අංශක 45යි කියලා. හරි ඒ වලාගේ. දැන් බලන්න මෙන්න මෙන්න බාහිර කෝණේ මෙන්න යාගේ බද්ධ කෝණේ මෙන්න එහෙනම් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මේ දෙන්නගේ ඓක්‍ය මෙයාට සමානයි. එහෙනම් x සමානයි අංශක 60 එකතු කිරීම අංශක 45. එහෙනම් x කෝණයගේ එනවා නිකම්ම අංශක 105ක් කියලා. හරි. ඊළඟට අපි යන් ප්‍රශ්නාංක 5. මෙයාගේ අගේ 78ක් කියලා දීලා තිනවා. මේ කෝණේ අංශක 52ක් කියලා දීලා තිනවා. මෙතන x කියලා දීලා තියෙනවා. අපිට ගොඩක් දත්ත රූප සටහනේ ලකුණු කරගන්න පුළුවන්. තව තියෙනවා මෙන්න සමාන්තර රේඛා මෙන්න තීරයක් රේඛාව. හරි. අපිට කියනවා x කෝණයේ අගය හොයන්නලු. මේ බලන්න. සමාන්තර රේඛා තීරයක් රේඛාව නිසා මේ ඒකාන්තර කෝණ 52යි. එහෙනම් මෙතනත් අංශක 52යි. ඔන්න එක මම එහෙම ලකුණු කරගත්ත රූප සටහන. ඒ නිසා තමයි කියන්නේ ඔයගොල්ලන්ට ගණන් හදනකොට රූප සටහන අඳින්න කියලා කියන්නේ ඒකයි. මොකද රූප සටහනේ දත්ත ලකුණු කරගත්තත් අපිට ලකුණු හම්බ වෙනවා. එහෙනම් මෙන්න බාහිර කෝණයක් තියෙනවා. මෙන්න යාගේ බද්ධ කෝණේ මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් මේ දෙන්නගේ ඓක්‍ය මෙයාට සමාන නිසා මට සමීකරණයක් ලියන්න පුළුවන්. x ධන 52 සමානයි අංශක 78යි. එහෙනම් මම දෙපැත්තෙන්ම 52 ගානේ අඩු කරනවා. 78 අඩු කිරීම 52. එහෙනම් x කෝණය අගේනවා 8න් 6යි මෙතන 2 අංශක 26ක් විදියට. අපි යමු 6 වෙනි කොටස. 6 වෙනි කොටස තියෙන ගාන හදන්න. මේකේ මෙතනත් ඔන්න ඍජු කෝණයක් කියලා පෙන්නලා තියෙනවා. මෙතනත් ඍජු කෝණයක් කියලා පෙන්නලා තියෙනවා. අපිට a හා b කෝණ හොයන්නලු. a හා b කෝණ දෙක හොයන්නලු. හරි. මෙතන 90ක් නිසා මෙතනත් 90යිනේ කෙලිම මේ පැත්ත. නේද? මෙතන 90 නිසා මෙතනත් 90යි. කොහමද හදන්නේ? ඒක නම් හදන්න දත්ත වැඩි වගේ මෙතන 90යි මෙයා 90යි මෙයා 35 නිසා මට ඕන නම් මෙයා හොයාගෙන b කෝණේ හොයාගන්නත් පුළුවන්. නැත්නම් මෙයා 35යි මෙයා 90 නිසා මට මෙයා හොයාගන්නත් පුළුවන්. ඒ වෙලා ඒ හොයන්නත් පුළුවන්. ගොඩක් ක්‍රම තියෙනවනේ පේනව නේද? අපි හදමු ඒ වලාගේ ඒ සමානයි අපි මෙන්න මේ කෝණය අගේ හොයාගමු ඉස්සෙල්ලා. 180න් අඩු කරන්න ඕනි. මේ දෙන 125යිනේ. උඩ 5යි මෙතන තියෙන 7යි 55යි. මෙන්න මේ කෝණේ එනවා අංශක 55ක් කියලා. අන්න ඒක මං හෙව්වා. එහෙනම් මට ඒ කෝණේ හොයන්න පුළුවන් a සමානයි 90 අඩු කිරීම 55. එහෙනම් ඔන්න ඒ වලාගේ එනවා අංශක
35යි කියලා. ඒ වලගේ අංශක 35යි. ඔන්න මම ඒ හොයාගත්තා. 35යි කියලා. දැන් මට B හොයන්න පුළුවන් මේ බාහිර කෝණය මෙන්න යාගේ බද්ධ කෝණය මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් මට B කෝණයගේ හොයන්න පුළුවන් 35 එකතු කිරීම 90. එහෙනම් B සමානයි අංශක 125යි කියලා හොයාගන්න පුළුවන්. හරිනේ? නැත්තම් මෙතනින් හොයාගන්නත් පුළුවන් මේ. එච්චර දඟලන්න ඕනේ නැහැ. මෙයා 90යි මෙයා 35 නම් මේ දෙන්න එකතු කළත් මෙයා ගන්න පුළුවන්. මේ ලොකු ත්‍රිකෝණේ සලකලා. හරි? දැන් ගාන හදන්න ගොඩක් අතවල් තියෙනවා. බලලා හදන්නයි තියෙන්නේ. 7 වෙනි කොටස. බලන්න දීලා තියෙන දත්ත මෙතන කෝණේ 45යි මෙතන කෝණේ 80යි මෙතන කෝණේ 128යි. බද්ධ කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. ඒ නිසා මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි m හොයන්න පුළුවන්. m සමානයි 128 අඩු කිරීම 80. හරිනේ? මේ දෙන්නගේ එකතුවනේ මෙයාට සමාන වෙන්නේ. එහෙනම් m සමානයි 8යි 12න් 4ක් අඩු කරාම 12න් 8ක් ගියාම 4. m 48යි කියලා ඔන්න හොයාගත්තා. ඊළඟට කාවද හොයාගන්නේ? m 48යි. දැන් මෙයා 80 නිසා මේ පැත්තේ කෝණේ 100යි. ඔන්න අපිට එයා හොයාගන්න පුළුවන්. මෙතන 45 නිසා මෙන්න මේ කෝණේ කීයද? 45යි. දැක්කද හොයාගත්තේ? එහෙනම් එනුත් හොයාගන්න පුළුවන් නේ. එහෙනම් n හොයාගන්න පුළුවන් ඒ අනුව. n සමානයි 180 ත්‍රිකෝණේ මෙයා 45යි මෙයා 100 නම් අඩු කරනවා 145. එහෙනම් n සමානයි අංශක 35යි. හරි. තව ක්‍රම තියෙන්න පුළුවන් ඈ. තව ක්‍රම තියෙන්න පුළුවන් මේගොල්ලෝ හැ. ඊළඟට රූප සටහන අංක 8. මෙන්න මෙතන කෝණේ 50ක් කියලා දීලා තියෙනවා. මෙතන y කියලා දීලා තියෙනවා. මෙතන x කියලා දීලා තියෙනවා. මේ බද්ධ කෝණේ එහෙනම් මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. ඒත් මෙයා දන්නේ නැහැ නේ. මේ තියෙන්නේ. මේ බද්ධ කෝණේ එහෙනම් මෙන්න බාහිර කෝණේ මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක x හොයාගත හැකියි. x සමානයි 90 එකතු කිරීම 50. එහෙනම් x සමානයි අංශක 140යි. හරිද? ඔන්න x 140යි. දැන් y හොයාගන්න පුළුවන් නේ. එහෙනම් y එකතු කිරීම 80 හරි සමානයි කීයද අංශක 140ට දෙපැත්තෙම 80ක් අඩු කරොත් y සමානයි අංශක 60යි. ඔන්න y හොයාගත්තා. ඊළඟට හදමු අපි තුන්වෙනි ගාන. රූපේ දී ඇති ABC ත්‍රිකෝණයේ ABC මේ ලොකු ත්‍රිකෝණයේ BC පාදයේ මත PQ ලක්ෂ පිහිට ඇත්තේ BAP කෝණය. BAP කෝණය කියන්නේ මෙන්න මෙයා. BAP කෝණය අපි x කියලා දාගමු. CAQ කෝණය. CAQ ඒ කියන්නේ මෙයා එහෙනම් x වෙනවා. ඒ දෙන්න සමාන වන පරිදිය. BA පාදයේ S දක්වා දික් කරලා තියෙනවලු. BA පාදයේ S දක්වා දික් කරලා තියෙනවලු. හරි. අපිට මෙන්න මේ කෝණ හොයන්නලු. BAP කෝණය බලන්න චෙක් කරගන්න. BAP කෝණය. ඒ කියන්නේ මෙන්න මෙයා හොයන්නලු. හරිනේ. මේ තියෙන්නේ බඩු. මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයිනේ. නේ? මේ තියෙන්නේ මේ බාහිර කෝණය මේ දෙන්නගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් අපි ලියමු 50 එකතු කිරීම x සමානයි අංශක 100 නෙවෙයි 80යි නේ. අංශක 80යි මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. දෙපැත්තෙම 50 අඩු කරොත් x සමානයි අංශක 30යි. එහෙනම් මෙයා ඔන්න අංශක 30යි. එහෙනම් මෙයත් කීයද අංශක 30යි. අපි හොයාගත්ත හැටි රූප සටහනේ දත්ත ලකුණු කරගන්න ඕනේ. එතකොට අනිත් ඒවා හොයන්න ලේසියි අපිට. AQP කෝණේ හොයන්නලු. AQP කෝණේ මෙන්න මෙයා හොයන්නලු. AQP කෝණ. බලන්න පොට් එකක් කොහෙද තියෙනවද කියලා AQP කෝණේ හොයන්න. හරිනේ මේ තියෙන්නේ. මෙන්න මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයිනේ. නේ? මෙන්න බාහිර කෝණේ මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් AQP කෝණය සමානයි 30 එකතු කිරීම කීයද? 40.
එහෙනම් AQP සමානයි අංශක 70යි. AQP ඔන්න යත් ආව අංශක 70යි කියලා. ඊළඟට හොයන්නලු SAQ කෝණය. මාක් කරගන්න SAQ කෝණය. SAQ. මෙන්න මේ කෝණය හොයන්නලු. SAQ කෝණය. දැන් මෙතන කෝණේ අංශක 30යි මෙන්න මෙයා හොයාගත්තා නම් හරිනේ. පුළුවන්නේ. මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් මේ දෙන්නගේ එකතුවනේ මෙයා එන්න ඕනේ. නේද? මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් මේ පාද දික් කළා මෙන්න බාහිර කොමේ ටික මේ බාහිර කෝණේ මෙන්න යාගේ අභ්‍යන්තර සම්මුඛ මේ තියෙන යාගේ බද්ධ කෝණනේ. එහෙනම් මේ තියෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් මෙන්න මේ කෝණ දෙක කෙලින්ම 90ක් වෙනවා. මේ කෝණ දෙක කෙලින්ම 90ක් වෙනවා. now ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් මෙතන SAC කෝණය. මම මෙතන ලියන්න. SAC කෝණය සමානයි 50 එකතු කිරීම 40 කීයද අංශක 90යි. ඔන්න මෙතන අංශක 90යි. මේ ටික 30යිනේ. එහෙනම් 90යි 30යි එකතු කරාම SAQ කෝණය හොයන්න පුළුවන්. එම නිසා SAQ කෝණය සමානයි 90 එකතු කිරීම 30 කීයද අංශක 120යි කියලා. අංශක 120යි කියලා ඔන්න ඔහොම හදන්න පුළුවන්. අපි හදන්න යන්නේ 4 වෙනි ගාන. අෂ්ටාංක 4. කියවමු ටිකක් අමාරුකාරයෙක් වගේ ඉන්නේ. රූපේ දී ඇති PQR ත්‍රිකෝණයේ PQR මේ තියෙන්නේ PQR ත්‍රිකෝණයේ P සමච්ඡේදකය. P කෝණය මේ තියෙන P කෝණයේ සමච්ඡේදකය. සමච්ඡේදකයක් කියන්නේ මේ කෝණේ සමාන කොටස් මේ විශාලත්වයේ සමාන කොටස් බෙදෙන රේඛාවට අපි කියනවා සමච්ඡේදකය කියලා. හරිනේ? සමච්ඡේදකය QR ට S දී හමු වෙයි. QR ට S වලදී හම්බ වෙනවා. මේක සමච්ඡේදකයක්. ඒ කියන්නේ මේ කෑල්ලට මේ කෑල්ල සමානයි. අපි ඕනනම් XX අපි පස්සේ දාගමු. SPQ කෝණය සමානයි SPQ මාක් කරගන්න SPQ ඒ කියන්නේ මෙන්න මේ කෝණය SPQ කෝණය සමානයි SPQ නේ SPQ කෝණය සමානයි SQP කෝණය SQP මෙන්න මේ කෝණය සමානයි SQP කෝණය A කියලා ගන්නලු SQP එහෙනම් මෙයා A කියලා ගන්නලු එහෙනම් මෙයා A නම් මෙයාත් කවුද A එහෙනම් මෙයාත් කවුද A ඇයි සමච්ඡේදකයනේ දැක්කද PRT කෝණයේ විශාලත්වයේ A ඇසුරෙන් සොයන්නලු PRT බාහිර කෝණයේ විශාලත්වයේ A ඇසුරෙන් සොයන්නලු දත්ත ටික හරිනේ සමච්ඡේදකයේ කිව්ව නිසා මේ දෙන්න සමානයි මෙයාට මෙයා සමානයි කියන ගාන දීලා තියෙනවා මෙයා ඒ නිසා මෙයා ඒ නිසා මෙයත් එන්න මෙයාගේ අගය ඒ වලින් හොයන්නලු එහෙනම් අපි හොයාගෙන යමු මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ ගත්තොත් මේ පොඩි ත්‍රිකෝණේ මේ පාද දික් කළානේ තියෙන්නේ මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ මෙන්න මේ පාද දික් කළා තියෙන්නේ එහෙනම් මේ තියෙන්නේ බාහිර කෝණේනේ එහෙනම් මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයිනේ නිකම්ම ලියත හැකි 2යි කියලා අපිට මේ රූප සටහනේම තියලා මේ ගාන හදන්න පුළුවන්. ඒනකට අපි හදලා පෙන්නමු. මෙයාගේ නම මොකද්ද? RSP කෝණය. RSP කෝණය සමානයි A එකතු කිරීම A නේ මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. එහෙනම් 2යි. ඔන්න පෙන්නුවා. RSP කෝණය 2යි. එහෙනම් මෙයා 2යි වෙනවා මෙයා A වෙනවා මෙන්න මේ ත්‍රිකෝණේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණේ RSP ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාද දික් කරලා තියෙන්නේ. මෙනම් බාහිර කෝණ. එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකනේ මේ තියෙන්නේ. එහෙනම් මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. එහෙනම් ඔන්න නිකම්ම හොයාගත්තා. එහෙනම් අපි දැක්කද මම කිව්වේ මේක මට රූප සටහනේ තියලා හදන්න පුළුවන් කියලා. PRT කෝණය සමානයි. එහෙනම් මෙයා 2A ධන A. එහෙනම් PRT කෝණය සමානයි කීයද? 3යි. ඔන්න හැදුවා ඒ ගාන. ඒසිනේ. චර අමාරුවක් නැහැ. අපි හදමු මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන. KLM ත්‍රිකෝණයේ
M L හි කෝණ සමච්ඡේදක O හිදී හමු වෙනවලු. සමච්ඡේදක. ඒ කියන්නේ මෙයාට මෙයා සමානයි සමච්ඡේදකේ නිසා මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි. පේනවද සර් ඒක ලකුණු කරන හැටි? ඩබල් ලයින්, සිංගල් ලයින්. ඒ කියන්නේ මෙයාට මෙයා සමානයි. ඩබල් ලයින්. මේ කෝණට මේ කෝණ සමානයි. සමච්ඡේදක කියන්නේ මේ කෝණය සමාන කොටස් දෙකකට බෙදෙන රේඛාවට. දැන් මෙන්න මේ කෝණය සමාන කොටස් දෙකකට බෙදෙන මේ රේඛාවට මේ OL රේඛාවට අපි කියනවා සමච්ඡේදකය කියලා. OM කියන්නේත් මෙන්න මේ කෝණයේ සමච්ඡේදකය. ඒකට මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. K සමානයි අංශක 70ලු. K කෝණය. මෙන්න මේ කෝණය අපිට දීලා තියෙනවා අංශක 70යි කියලා. පේනව නේද දරුවනේ රූපසටහනේ දත්ත ලකුණු කරන හැටි සර්? ඕගොල්ලොත් අන්නේ විදිහට දත්ත ලකුණු කරගන්න ඕනේ. අපි මේ දෙන්න වෙන මොනවද දීලා නැති හින්දා මේ දෙන්න අපි xx කියලා දාගමු සමාන හින්දා. මේ දෙන්න yy කියලා දාගමු. මේ දෙන්න yy කියලා දාගමු. හරිනේ? හරි. අපිට කියනවා LOM කෝණයේ විශාලත්වය සොයන්න ලකුණු කරන්න කෝණේ LOM. මෙන්න මෙයා තමයි හොයන්න කියන්නේ. මෙන්න මේ කෝණය. මොන ප්‍රශ්නාර්ථ ලකුණුකුත් මම දාගත්තා. දැන් පේනවනේ දත්ත ටික ලකුණු කරගත්තාම ලේසි කියලා ගාන හදන්න. හරි. හොඳ ගානක් තියෙන්නේ. අපි එහෙනම් අදමු මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණය ගත්තොත් මේ කෝණේ අංශක 70යි මේ කෝණේ කීයද? xx නෙමෙයි දෙන්න එහෙනම් 2x. y නේ එහෙනම් 2y. එහෙනම් අපි සමීකරණයක් ලියමු. 70 එකතු කිරීම 2x එකතු කිරීම 2y සමානයි කීයද? මේ කෝණ තුනේම එකතුව කීයද? අංශක 180යි. එහෙනම් 2x ධන 2y සමානයි මේ 70 එහා පැත්තට ගියොත් 70ක් අඩු වෙනවනේ 110යි. ඒව ලියන්නේ නැහැ මම. දැන් මෙතන VG ප්‍රකාශනයක් තියෙනවා 2x ධන 2y කියලා. මේ දෙන්නට පොදු සාධකයක් තියෙනවනේ. මම ඒක එළියට ගන්නවා. සමානයි 110යි. දැන් සමීකරණයක් නෙමෙයි තියෙන්නේ දෙපැත්තම දෙකෙන් බෙදත හැකි. මේ දෙපැත්තත් බෙදෙනවා දෙකෙන් මේ පැත්තත් බෙදෙනවා දෙකෙන්. එහෙනම් x ධන y සමානයි 110 දෙකෙන් බෙදුවාම අංශක 55යි. එහෙනම් x ධන y මෙන්න මේ කෝණ දෙකේ එකතුව කීයද? අංශක 55යි. මේ පොඩි ත්‍රිකෝණේ දිහා බලන්න. මෙයානේ අපිට හොයන්න කියන්නේ x ධන y කීයද? x k y k දෙන්න මේ දෙන්නගේම එකතුව අංශක 55යි. එහෙනම් මේ තුන් දෙනාගේම එකතුව කීයද? 180යි. මේ දෙන්න 55 නම් මට මෙයා හොයාගන්න පුළුවන් නේ. එහෙනම් මම එතන සමීකරණයක් ලියනවා. LOM කෝණය සමානයි 180 ඍණ 55යි. ඇයි මේ දෙන්නගේ එකතුව 55යි? හරි. එහෙනම් LOM කෝණය සමානයි අඩු කරන්න 10න් 5 ගියාම 5යි. මෙතන තියෙන්නේ 17යි 17න් 5 ගියාම 12යි. එහෙනම් LOM කෝණය ගේනවා අංශක 125ක් කියලා. හොඳ ගානක් ඈ සුපිරි ගානක්. විභාග මට්ටමේ ගානක් ඒක. ඕලෙවල් විභාග මට්ටමේ ගානක්. අපි අදමු මිශ්‍ර අභ්‍යාසයේ දෙවෙනි ගාන නොහොත් අවසාන ගාන. ඒ පාඩමත් ඉවරයි නේ. බලමු ගාන කියවලා. දී ඇති රූපයේ APD කෝණය අංශක 140යි. රූප සටහන ඇඳගෙන දත්ත ටික ලකුණු කරගන්න ඕනේ. මං කියලා ඇති ඕගොල්ලන්ට. APD ලකුණු කරගන්න හොඳට ඇස් ගෙඩි දෙකට පේන විදිහට. APD කෝණය අංශක 140යිලු. හොඳට පේන්න ලකුණු කරන්න ඕනේ රූප සටහන ලොකුවට ඇඳගෙන. ඒ ජ්‍යාමිතිය හැටි. PDC කෝණය PDC මෙන්න මේ කෝණය අංශක 85ක්ලු. PDC ABQ හොයන්නලු. ABQ මෙන්න මෙයා හොයන්නලු. දැක්ක නේද? මට දැන් හොඳට ඇස් දෙකට පේනවා. එතකොට ඔය තමයි දීලා තියෙන දත්ත. ඊට අමතරව රූප සටහනේ තව දත්ත වගේක් තියෙනවා. මොනවද? AB රේඛාව සමාන්තරයි DC රේඛාවට සමාන්තර රේඛා. මෙන්න තීරයක් රේඛාව. ඊට අමතරව PD මෙතන PD නේ තියෙන්නේ. PD සමාන්තර වෙනවා BCට. මේ සමාන්තර රේඛා. මේ තීරයක් රේඛා දෙකක් යනවා දෙපැත්තට. මේ දෙන සමාන්තර නම් මේ තීරයක් රේඛාවක් මෙයක් තීරයක් රේඛාවක්.
සමාන්තර රේඛා යුගල් දෙකක් යනවා. තීරයක් රේඛා වලින් ඡේදනය වෙලා තියෙනවා. කෝණ දෙක අගේනුත් දීලා තියෙනවා. ඔන්න දැන් සියලුම දත්ත රූපස්ථානයේ ලකුණු කරලා ඉවරයි. අපිට තියෙන්නේ මෙන්න මෙයාගේ අගේ සොයාගන්න. පියවරෙන් පියවර ගිහිල්ලා. එහෙනම් අපි මේකේ සමාන්තර රේඛා තියෙනවා ගුවානේ. ඒ තියෙන කෝණත් ලකුණු කරගමු. මේ බලන්න. මේන්න ඒකාන්තර කෝණ යුගලයක් තියෙනවා. මෙන්න මේ කෝණේ x උනොත් මෙන්න මේ කෝණෙත් x. ඒ කෝණේ හොයන්න ඕනේ නැහැ. මෙයා 140යි නේ. මෙයා 140 නම් මෙයා 40යි නේ. අන්න ඒක හොයාගත හැකි අපිට. අපිට හොයාගන්න පුළුවන් CPD කෝණේ. CPD කෝණය සමානයි CPD කියන්නේ මෙයා 180 අඩු කිරීම 140. මේ දෙන්න බද්ධ කෝණ. පරිපූරක බද්ධ කෝණ. එහෙනම් CPD කෝණය එනවා අංශක 40ක් කියලා. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 40ක් වුණොත් මේ මං x කියලා දාලා තියෙන මෙන්න මේ කෝණෙත් අංශක 40ක් වෙනවා. හරි. ඔන්න ගාන මැච් එක. එතකොට මෙයා 40 නම් මෙයා 85 නම් මට මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. මෙන්න මේ කෝණය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මෙයාගේ නම කියන්න. PCD කෝණෙත් හොයාගන්න පුළුවන්. PCD කෝණය සමානයි තුන්දෙනාගේම එකතු 180යි නේ. 180න් අඩු කරනවා මෙන්න මේ දෙන්නගේ එකතුව 125යි. ඒවා මනෝමයෙන් එකතු කරලා ගන්න හදාද පෙන්නන්න ඕනේ නෑ මෙතන. හරි? එහෙනම් PCD කෝණයේ අග එනවා මට 65. ද 55ද 55. 55. දැන් 5 ගියාම 5යි 10න් 12 ගියාම 5යි. එහෙනම් මෙන්න මේ කෝණේ මම දැන් හොයාගත්ත 55 කියලා පේනවා. මේ ඇතුලේ ලියා ගන්න. රූපසරණ ලොකුවට අඳින්න කියන්නේ අන්න ඒකයි. නැත්නම් මේවා මේ ලකුණු කරන්න බෑ ඇතුලේ. මම දැන් ඉතින් අච්චු පොතේ තියෙන රූපසරණෙන්මනේ හදන්නේ. දැන් බලන්න දුවේ පුතේ මෙන්න මේ සමාන්තර රේඛා දෙකක් තියෙනවනේ මෙතන මේ බලන්න. දැක්කද? පේනවද? මෙයා 55 නිසා මේ කෝණෙත් කීයද අංශක? 55. ඒවා ලියන්න ABC කෝණය. එහෙනම් ABC කෝණය සමානයි අංශක 55යි. හේතුව ඒකාන්තර කෝණ. දැන් වැඩේ හරි. ABQ හොයන්න පුළුවන් මට. මෙන්න මේ ABC ත්‍රිකෝණය ගත්තොත් පාද දික් කරලා තියෙනවනේ මෙතන. එහෙනම් මෙන්න මේ බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. එහෙනම් ඔන්න මං උත්තරේ හොයාගන්නවා. ABQ කෝණය සමානයි මේ දෙන්නගේ එකතුව. කවුද? 55 එකතු කිරීම මෙයා කීයද? 40යි. එහෙනම් ඒ දෙන්නගේ එකතු වෙනවා අංශක 95ක් කියලා. කී දෙනේ අංශක 95යි. දැක්කනේ හාෆ් මැච් එක. මෙයාගෙන් මෙයා හොයාගත්තා. එයා 40 නිසා මෙයා හොයාගත්තා. මේ දෙන්න දන්නේ හින්දා මෙයා හොයාගත්තා. මෙයාගෙන් මෙයා ගත්තා. මේ දෙන්න එකතු කළා මෙයා ගත්තා. ඔන්න ඔය විදිහට යනකොට අපිට ඒ ගාන හදන්න පුළුවන්. පැහැදිලි?